අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. අපි අද දවසේ ඔයාලත් එක්ක 2020 සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රයක් ඔයාලගේ සාමාන්‍ය පෙළ ඉලක්ක කරගත් 2020 වර්ෂයේ විභාගයේ ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. හරි අපි මුලින්ම MCQ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. අපි දන්නවා ප්‍රශ්න 40කින් සමන්විතයි. සෑම ප්‍රශ්නයේම නිවැරදි පිළිතුර තෝරලා ඉරි ගහන්න තියෙන්නේ. හරි. එතකොට මෙන්න බලන්න ඔයාලට පේනවා ප්‍රශ්න 40 මෙන්න පළවෙනි කොටස් ටික තියෙනවා. අපි දන්නවා පළවෙනි ප්‍රශ්න 16 පළවෙනි ප්‍රශ්න 16 තමයි ව්‍යාපාර කොටසට අදාළව. ඊතුරු ප්‍රශ්න 24 මෙන්න මේ පුතේ ගිණුම්කරණයට අදාළව නේද? හරි. ඒ වගේම තමයි අපි දන්නවා අවසාන ප්‍රශ්න කීපය මෙන්න මේ කියන අවසාන ප්‍රශ්න කීපය මේ පේපර් එකේ ප්‍රශ්න 8ක් අහලා තියෙනවා මූල්‍ය ප්‍රකාශන වලට අදාළව නේද? ගණන් හදලා ඉරි ගහන්න තියෙන්නේ. ශේෂ පිරික්සු මේ කොටස් කීපයක් දීලා අතිරේක තොරතුරු දීලා අපෙන් අහනවා ලාභ හෝ අලාභ ප්‍රකාශ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ වල අපි ගණනය කරන කෙනෙක් විචල්යන් අහලා තියෙනවා. හරි. එහෙනම් අපි මේ සියලු ප්‍රශ්න පුළුල්ව ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් අපි මුලින්ම පළවෙනි ප්‍රශ්නෙට යමු. හරි. එහෙනම් දරුවනේ අපි බලන්න පළවෙනි ප්‍රශ්න කීපය පහත සිද්ධිය ඇසුරෙන් 1 සිට 3 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සිරිමල් වසර 8ක් පමණ ප්‍රසිද්ධ කිරි නිෂ්පාදන ආයතනයක සේවය කිරීමෙන් අනතුරුව ඉන් ඉවත් වී යෝගට් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කළේය. ප්‍රදේශයේ සිටින කිරිගොවීන්ගෙන් කිරි මිලදීගෙන යෝගට් නිෂ්පාදනය කර ගමේ වෙළෙන්දන්ට ඒවා අලෙවි කරයි. හරි. බලන්න එයා මොනවද කරන්නේ? දැන් මේකෙත් සිද්ධියක් දීලා ප්‍රශ්න 3ක් අහලා තියෙනවා. ප්‍රසිද්ධ කිරි නිෂ්පාදන ආයතනයක සේවය කිරීමෙන් අනතුරුව ඉන් ඉවත් වී යෝගට් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කළේය. ප්‍රදේශයේ සිටින කිරිගොවීන්ගෙන් කිරි මිලදීගෙන යෝගට් නිෂ්පාදනය කර ගමේ වෙළෙන්දන්ට අලෙවි කරනවා. දැන් මෙයා තනියෙන් පටන් ගන්න තියෙනවා. එතකොට කිරිගොවීන්ගෙන් කිරි මිලදීගෙන යෝගට් නිෂ්පාදන ව්‍යාපාරය. හරි. සිරිමල් විසින් සපුරාලනු ලබන අවශ්‍යතාවයක් හා උවමනාවක් වන්නේ. හරි. දැන් අවශ්‍යතාවයේ පැහැදිලි පුතේ මොකක්ද? ආහාර. එහෙනම් උවමනාව ඒ ආහාර කියන අවශ්‍යතාවයේ සපුරාලන්න මෙයා මොකක්ද හදන ප්‍රොඩක්ට් එක? යෝගට්. නේද? එහෙනම් පැහැදිලි ආහාර සහ යෝගට්. හරි. පිළිතුරු අංක 1 ආහාර යෝගට්. හරි. අංක 2 සිද්ධියේ සඳහන් සිරිමල්ගේ යෝගට් ව්‍යාපාරය. අන්න පුතේ බලන්න යෝගට් ව්‍යාපාරය පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකේ, අංක 2 සේවා සපයන ව්‍යාපාරයකේ, ඍජු නිෂ්පාදන ව්‍යාපාරයකේ. ඍජු නිෂ්පාදන ව්‍යාපාරයක් කියන එක ගන්න බෑ කොහොමත්. හේතුව මේක ඍජු නිෂ්පාදනය කියලා කියන්නේ තමාට අවශ්‍ය භාණ්ඩ තමා විසින්ම නිෂ්පාදනය කරගන්න එකනේ. ඊළඟ එකේ කියනවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයකේ. ඒකත් නෑ නේද? ලාභ අරමුණෙන් ව්‍යාපාරය කරගෙන යන්නේ. එහෙනම් මේක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්ද සේවා සපයන ව්‍යාපාරයක්ද? පැහැදිලි. අපි කිව්වා නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග දෙකයි දරුවනේ. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සැපීමේ ව්‍යාපාර කිය. එහෙනම් යෝගට් කියන්නේ දැන් මෙයා කිරි මිලට අරගෙන යෝගට් නිෂ්පාදනය කරනවා. එහෙනම් පැහැදිලි යෝගට් කියන්නේ භාණ්ඩයක්. අන්න මෙයා තමයි නිෂ්පාදනය කරන්නේ. එහෙනම් ඒක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය. පිළිතුරු අංක 1 භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකි. හරි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. සිරිමල්ගේ ව්‍යාපාරයට ශක්තියක් වන්නේ. අන්න පුතේ ශක්තිය. මොකද්ද කියන්නේ ශක්තියක් කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයෙන් හිතකරව බලපාන දෙයක් නේද? ව්‍යාපාරයට අභ්‍යන්තර පරිසරයෙන් ව්‍යාපාරයට හිතකරව බලපාන දේවල් වලට අපි කියන්නේ ශක්තියින් කියලා. හරි බලන්න. ප්‍රාදේශීය කිරිගොවීන් සිටීම. ඒක අවස්ථාවක් නේද? බාහිර පරිසරයෙන්. හරි. ඒක ගන්න බෑ අපිට. ඒක බාහිර පරිසරය. අවට ප්‍රදේශයේ වෙළඳසැල් පිහිටා තිබීම. හරි. එතකොට එයාට අලෙවි කරන්න පුළුවන් ඒකත් අවස්ථාවක් බාහිර පරිසරය. කිරි නිෂ්පාදන ව්‍යාපාරයක රැකියාව තුලින් ලද පළපුරුද්ද. අන්න. ඡේදේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පුතේ. මෙයා මීට කලින් කිරි නිෂ්පාදන ආයතනයක රැකියාවක් කරලා ඒකෙන් ලබාගත් පළපුරුද්දත් එක්ක තමයි මෙයා මේ තනියම යෝගට් නිෂ්පාදනයක් ආරම්භ කරන්නේ. එහෙනම් පැහැදිලි නේද? හරි. යෝගට් සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම ගන්නත් බෑ. ඒක බාහිර පරිසර සාධකයක්. එහෙනම් මෙයාට පළපුරුද්ද කියන එක ව්‍යාපාරයේ සාර්ථක කරගන්න බලපානවා. එහෙනම් ඒක අයිතිකරුවාගේ පළපුරුද්ද අභ්‍යන්තර පරිසරයෙන් හිතකරව බලපාන දෙයක් නේද? අපි ඒකට කියනවා ශක්තියක් කියලා. එහෙනම් පැහැදිලි පිළිතුරු අංක 3.
හරි. පැහැදිලි නේද? මෙන්න බලන්න පුතේ සිද්ධියක් දීලා පළවෙනි ප්‍රශ්න 3 අහලා තිබ්බේ නේද? හරි. ඊළඟට බලන්න නැවතත් සිද්ධියක් තියෙනවා. කළුගල් කඩා බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරත වූ හිමිකරුවෙකු ඉතා කාර්යක්ෂම යන්ත්‍රයක් පිටරටින් ගෙන්වා එය ක්‍රියා කරවීමට දක්ෂ සේවකයන් තිදෙනෙකු යෙදවීම. ඉරියඳි පදවලට අදාළ නිෂ්පාදන සාධක පිළිවෙලින් දැක්වෙන්නේ. හරි පුතේ බලන්න නිෂ්පාදන සාධක අපි දන්නවා නිෂ්පාදන සාධක යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයට අවශ්‍ය විවිධ සම්පත් අපි ඒවලට කියනවා නිෂ්පාදන සාධක කොටස් 4යි භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය සහ ව්‍යවසාය කියලා. පැහැදිලි නේද? හරි. දැන් මේ ඉරියඳි පද බලමු පළවෙනි එක කළුගල්. හරි. කළුගල් කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පතක් නේද? හරි නේද? එහෙනම් ඒක භූමිය. පළවෙනි එකට එන්නේ භූමිය. හරි. භූමිය. ඊළඟ එක හිමිකරුවෙකු. දැන් ව්‍යාපාරය කරගෙන යන කෙනා නේද? මෙයා තමයි අවදානම් දරමින් ව්‍යාපාරයක් නේද? භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක සංවිධානය කරමින් ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යන්නේ කවුද? අයිතිකරුවා. එහෙනම් අයිතිකරු කියන්නේ ව්‍යාපාරයේ ව්‍යවසායනේ. ව්‍යවසාය. හරි. එහෙනම් භූමිය ව්‍යවසාය කාර්යක්ෂම යන්ත්‍රයක්. අන්න යන්ත්‍රය කියන්නේ මොකද්ද පුතේ? ප්‍රාග්ධනයනේ. යන්ත්‍රය කියන්නේ ප්‍රාග්ධනය. නිෂ්පාදනයේදී යොදා ගන්නා මිනිසා විසින් සකස් කරපු දෑවලට අපි කියන්නේ පුතේ ප්‍රාග්ධනයනේ. හරි යන්ත්‍රය. ඊට පස්සේ දක්ෂ සේවකයන් කියන්නේ අන්න ශ්‍රමය. හරි. බලන්න පිළිතුර එහෙනම් භූමිය ව්‍යවසාය ප්‍රාග්ධනය ශ්‍රමය. පිළිතුරු අංක කීයද? පිළිතුරු අංක 2 නිවැරදි. භූමිය ව්‍යවසාය ප්‍රාග්ධනය අන්තිම එක ශ්‍රමය. හරි. පිළිතුරු අංක 2 නිවැරදි. භූමිය ව්‍යවසාය ප්‍රාග්ධනය සහ ශ්‍රමය. පස්වෙනි එක බලන්න. රජය ව්‍යාපාර කෙරෙහි මැදිහත් වන ආකාර හා ඊට නිදසුන් පහත දැක්වේ. ඉහත X තීරුවේ තොරතුරු Y තීරුවේ තොරතුරු සමග ගැලපූ විට නිවැරදි පිළිතුර වනුයේ හිතකර දිරිගැන්වීම් ලබා දීම. බලන්න පුතේ මොනවාද රජය විසින් දෙන හිතකර දිරිගැන්වීම් නම් බදු සහනනේ. හිතකර දිරිගැන්වීම් නම් දැන් මේ දවස්වල එහෙම නේද බදු සහන දෙනවා. හරි. එහෙනම් පුතේ හිතකර දිරිගැන්වීම් B බදු සහන. පාරිභෝගික ආරක්ෂාව. බලන්න පුතේ පාරිභෝගික ආරක්ෂාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියනේ. පාරිභෝගික ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති ආයතනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. පරිසරය සුරැකීම අන්න මොකේද? මධ්‍යම පරිසර අධිකාරිය. පරිසරය සුරැකීම D. යටිතල පහසුකම් විදුලිය හා මහා මාර්ග වලට අපි කියනවා යටිතල පහසුකම්. පළවෙනි එකට B, දෙවෙනි එකට C, තුන්වෙනි එකට D, හතරවෙනි එකට A. හරි. එහෙනම් පැහැදිලි. පිළිතුරු අංක කීයද? 3 නිවැරදි. පිළිතුරු අංක 3. හරි නේද? හරි. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශවයන් ලෙස කළමනාකරුවන්ගේ අරමුණක් නොවන්නේ. අන කළමනාකරුවන්ගේ අරමුණක් නොවන්නේ. ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය කළමනාකරන තීරණ ගැනීම. ඒක කළමනාකරුවන්ගේ අරමුණක් නේ. ව්‍යාපාරයක තීරණ ගන්නේ කවුද? කළමනාකරුවෝ. දෙවෙනි එක කළමනාකරන තීරණ ක්‍රියාත්මක කිරීම. ඒකත් කළමනාකරුවන්ගේ අරමුණ. අංක 3 රැකියා වර්ධනය. අපි කතා කරලා තියෙනවා රැකියා තෘප්තිය හා රැකියා වර්ධනයත් පුතේ කළමනාකරුවන්ගේ අරමුණක්. එහෙනම් ව්‍යාපාර අනාගතයේදී වර්ධනය කිරීම. අන්න පුතේ ව්‍යාපාර අනාගතයේදී වර්ධනය කිරීම. ව්‍යාපාරයේ වර්ධනය ගැන හිතන්නේ කවුද? අයිතිකරුවෝ නේද? අයිතිකරුවන්ගේ ප්‍රධානම පරමාර්ථයේ ලාභ ඉපැයීම ඊට අමතරව තියෙනවා අනාගත වර්ධනය නේද? ආයෝජනයේ සුරක්ෂිතතාවයේ ව්‍යාපාරයේ අනාගත වර්ධනය ගැන හිතන්නේ කවුද? අයිතිකරුවෝ. එහෙනම් කළමනාකරුවන්ගේ අරමුණක් නොවන්නේ පුතේ පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. අනාගතයේදී වර්ධනය කිරීම. හරි. 7 වෙනි ප්‍රශ්නේ
ව්‍යාපාරයකට ව්‍යාපාර පරිසරය වඩා වාසිදායක වන්නේ පහත සඳහන් කුමන අවස්ථාවලදීද? අවස්ථා හා තර්ජන කියන්නේ වාසිදායක වෙන්නේ නැහැනේ අවාසිදායක. ශක්තියින් හා තර්ජන ශක්තියින් වාසිදායකයි තර්ජන කියන එක අවාසිදායකයි. අන්න ශක්තියින් හා අවස්ථා ඇතිවීම ඒක නේද? ශක්තියින් කියන්නේ අභ්‍යන්තර පරිසරයෙන් වාසිදායකව බලපාන දේවල්. තර්ජන කියන්නේ බාහිර පරිසරයෙන් අවස්ථානේ තර්ජන නෙවෙයි අවස්ථා කියලා කියන්නේ බාහිර පරිසරයෙන් හිතකරව බලපාන දේවල්. එහෙනම් පිළිතුර අංක 3 නිවැරදි. 4 වෙනි එකේ දුර්වලතා ගන්න බෑ. එහෙනම් පිළිතුර අංක 3. ශක්තියින් හා අවස්ථා තිබ්බාම තමයි වාසිදායක වෙන්නේ. ව්‍යාපාර සංවිධාන කෙරෙහි බලපාන පනත් කිහිපයක් පහත දැක්වේ. බලන්න පුතේ ABCD කියලා දීලා තියෙනවා. A 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. 2007 අංක 7 දරන සමාගම් පනත. 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. D 1972 අංක 6 දරන සමාගම් පනත. නේද? හරි මින් හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන පනත් වනුයේ අන්න හවුල් ව්‍යාපාරවලට අදාළ ප්‍රධානම නීති මූලාශ්‍රය තමයි පුතේ හවුල් ආඥා පනත. ඒක ගන්න පුළුවන්. 2007 අංක 7 දරන සමාගම් පනත අදාළ වෙනවද හවුල් ව්‍යාපාරවලට? ඔව් නේද? මොකටද අදාළ වෙන්නේ? අපි කතා කරලා තියෙනවා. හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව ගැන සඳහන් කරලා තියෙන්නේ පුතේ සමාගම් පනතේ. අවමේ 2යි උපරිමේ 20යි කියලා නේද? සමාගම් පනතේ. 1840 වංචා වැළැක්වීමේ ආඥා පනතත් බලපානවා හවුල් ව්‍යාපාරවලට. ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත කිවිසුමක් තියෙන්න ඕනේ කියලා අපි කතා කරනවා නේද? සමාගම් වල ආරම්භක ප්‍රාග්ධනය රුපියල් සමාගම් හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 1000ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ලිඛිත කිවිසුමක් තියෙන්න ඕනේ කියලා කියනවා. හරි ඒකත් බලපානවා. 1972 අංක 6 දරන මේක සමූපකාරවලට අදාළයි. එහෙනම් ඒක අදාළ වෙන්නේ නැහැ හවුල් ව්‍යාපාරවලට. එහෙනම් මේ තුන අදාළයි පුතේ A B හා C පමණි. පිළිතුර අංක 2 A B හා C පමණි. හරි පැහැදිලි නේද? 9 වෙනි ප්‍රශ්නේ රාජ්‍ය සංස්ථාවල දක්නට නොලැබෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවල දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ. හරි. අයිතිය හා පාලනය රජයේ සතු වීම දෙකටම පොදුයිනේ. අයිතිය හා පාලනය රජයේ සතු වීම. අංක 2 අඛණ්ඩ පැවැත්මක් නොතිබීම වෙන්නේ නැහනේ. ඒක ගන්න බෑ නේද? ඒක ගන්න බෑ. මේක අහන්නේ දෙකටම නේද? රාජ්‍ය සංස්ථාවලට දක්නට නොලැබෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවල දක්නට පළවෙනි එක දෙකටම පොදුයි. ඒක ගන්න බෑ. අඛණ්ඩ පැවැත්මක් නොතිබීම වෙන්නේ නැහැ. ඒක ගන්නත් බෑ. අන්න රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීම. හරි නේද? රාජ්‍ය දෙපාර්තමේන්තු රජයේ චක්‍රලේඛ හා මූල්‍ය රෙගුලාසි වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. 4 වෙනි එක බලමු. නෛතික පුද්ගලභාවයක් නෑ නේද? රාජ්‍ය දෙපාර්තමේන්තු වලට නෛතික පුද්ගලභාවයක් නෑ කියලා අපි කතා කරනවා. එහෙනම් ඒක ගන්නත් බෑ. අපෙන් අහන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු වල දක්නට ලැබෙන ලක්ෂණයක්. එහෙනම් පැහැදිලි රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීමට සිදුවීම. අමාත්‍යාංශයක් යටතේ නේද? ක්‍රියාත්මක වෙන්නේ. අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හිතමු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව. දුම්රිය නේද දෙපාර්තමේන්තුව. ඊට පස්සේ තැපැල් දෙපාර්තමේන්තුව. ඔන්න දෙපාර්තමේන්තු වල තියෙන ලක්ෂණයක් රජයේ මූල්‍ය රෙගුලාසි වලට යටත් වීමට සිදුවීම. හරි. අංක 10 විද්‍යුත් බැංකු සේවා තුලින් ඉටු කරගත නොහැකි කාර්යයක් වන්නේ. අන්න පුතේ ඉටු කරගත නොහැකි කාර්යයක් අහන්නේ. බැංකු ගිණුමේ ශේෂය. ශේෂය බලන්න පුළුවන් විද්‍යුත් බැංකු සේවා තුලින් නේද? අපිට ගිහිල්ලා බැලන්ස් එක බලන්න පුළුවන්. චෙක් පොත් ලබා ගැනීම. අන්න අපිට ඔන්ලයින් ක්‍රමයට නේද? පුළුවන් ද චෙක් පොත් ගන්න විද්‍යුත් බැංකු සේවා මගින්? බෑ නේද? හරි ඊළඟ ඒවත් බලමු අපි. බැංකු ගිණුම් ප්‍රකාශන ලබා ගත හැකි වීම. පුළුවන් නේද? බැංකු ගිණුම් ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන්. විදුලි බිල්පත් ජල බිල්පත් ගෙවා දැමීම. ගෙවීම් කරන්නත් පුළුවන්. හැබැයි චෙක් පොත් ලබා ගැනීම අපිට කරන්න බැහැ. මෙන්න මේ කියන
විද්‍යුත් බැංකු සේවා තුලින්. අනිත් ඒවා සියල්ල විද්‍යුත් බැංකු සේවා තුලින් ඉටු කරගන්න පුළුවන්. එහෙනම් පිළිතුරු අංක 2 අදාළයි. ඉටු කරගත නොහැකි කාර්යය තමයි චෙක් පොත් ලබා ගැනීම. හරි. බලමු ප්‍රශ්න අංක 11. රුවන් තම ව්‍යාපාරික ගනුදෙනු පහසු කර ගැනීමේ අරමුණින් චෙක්පත් මගින් ගනුදෙනු කිරීම සඳහා ජංගම ගිණුමක් ආරම්භ කිරීමට අදහස් කළේය. ඒ සඳහා ඔහු යා යුතු බැංකුව වන්නේ අන්න මොකද කියන්නේ? චෙක්පත් මගින් ගනුදෙනු කරන්න අදහස් කරනවලු. එහෙනම් චෙක්පත් මගින් ගනුදෙනු කරන්න නම් පුතේ ජංගම ගිණුමක් ආරම්භ කරන්න ඕන. ජංගම ගිණුමක් ආරම්භ කරන්න ඒ සඳහා ඔහු යා යුතු වන්නේ ඉතිරි කිරීමේ බැංකුවේ වල්. හරි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතිරි කිරීමේ බැංකුවක් ඒකේ ජංගම ගිණුම් පවත්වාගෙන යන්න බෑ. ශ්‍රී ලංකා මහ බැංකුවෙත් අපිට ජංගම ගිණුම් ආරම්භ කරන්න බෑ. මොකද මහ බැංකුව කියන්නේ මේ බැංකු පද්ධතියේම නේද? මූල්‍ය ආයතන පද්ධතියේම ප්‍රධානියා. හරි. එයත් එක්ක අපිට ගනුදෙනු කරන්න බෑ. ශ්‍රී ලංකා මහ බැංකුව ජංගම ගිණුම් ආරම්භ කරන්න බෑ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නේ අපි ඔය කියන්නේ RDB කියලා තියෙන රීජනල් ඩෙවලොප්මන්ට් බැංක් කියලා නේද? ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒවලත් කරන්ට් account පාවිච්චි කරන්න බෑ. එහෙනම් සීමා සහිත හැටන් නැෂනල් බැංකුව අන්න පුතේ වාණිජ බැංකුව. HNB කියන්නේ නේද? හැටන් නැෂනල් බැංකුව කියලා කියන්නේ වාණිජ බැංකුවක්. අන්න එහෙනම් ජංගම ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් මෙයා යා යුත්තේ සීමා සහිත හැටන් නැෂනල් බැංකුව. හරි. ප්‍රශ්න අංක 12. රක්ෂණයට සම්බන්ධ කරුණු කිහිපයක් පහත දැක්වේ. බලන්න පළවෙනි එක ස්වාමි පුරුෂයාට තම නීත්‍යානුකූල භාර්යාව රක්ෂණය කළ හැකිය. හරි. අංක 2. රක්ෂණ දේපලකට වන්දි ලැබෙනුයේ හානිය යථා තත්ත්වයට පත් කිරීමට පමණි. 3. රක්ෂිතයා හා රක්ෂකයා රක්ෂණ ගිවිසුමට අදාළ සියලු තොරතුරු හෙළිදරව් කළ යුතුය. හරි. අහන්නේ ඉහත කරුණුවලට අදාළ රක්ෂණ මූලධර්ම පිළිවෙලින් ස්වාමි පුරුෂයාට තම නීත්‍යානුකූල භාර්යාව රක්ෂණය කළ හැකිය. අපි කියනවා පුතේ මොකක්ද ඒක? රක්ෂණ හිමිකම අයිතිය නේ. රක්ෂණ හිමිකම කියලා කියනවා. රක්ෂණ දේපලකට වන්දි ලැබෙනුයේ හානිය යථා තත්ත්වයට පත් කිරීමට පමණි. ඒකට අපි කියනවා මොකද්ද? හානිපූර්ණය. හානිය යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වන්දිය විතරයි ගෙවන්නේ. හානිපූර්ණය. රක්ෂිතයා හා රක්ෂකයා රක්ෂණ ගිවිසුමට අදාළ සියලු තොරතුරු හෙළිදරව් කළ යුතුය. අපි කියනවා පුතේ උපරිම විශ්වාසය. දැන් ගිවිසුම ඇති වෙන්නේ රක්ෂකයා සහ රක්ෂිතයා අතර. එහෙනම් වැදගත් කරුණු නොසඟවා හෙළිදරව් කරගන්න ඕන. අපි ඒකට කියනවා පුතේ මොකක්ද? උපරිම විශ්වාසය කියලා. හරි. එහෙනම් පළවෙනි එක රක්ෂණ හිමිකම, අංක 2 හානිපූර්ණය, අංක 3 උපරිම විශ්වාසය යන පිළිවෙලින් අහන්නේ. නම් පිළිතුරු අංක 1. රක්ෂණ හිමිකම, හානිපූර්ණය, උපරිම විශ්වාසය. හරි. මෙන් බලන්න ප්‍රශ්න අංක 13. යවන්නා sannivedana ක්‍රියාවලිය ABC කියන ස්තැන් වලට අදාළ පිළිතුරු. යවන්නා මෙතනට එනවා පුතේ මොකක්ද? පණිවිඩය. යවන්නා විසින් සපයන තොරතුරු පණිවිඩය. මාධ්‍ය කොහොමද සපයන්නේ? ලිඛිතවද, වාචිකවද, විද්‍යුත්වද, සංකේත හා සංඥා නේද? හරි. එහෙනම් යවන්නා, පණිවිඩය, මාධ්‍ය, ලබන්නා ඊට පස්සේ එනවා පුතේ මොකක්ද? ප්‍රතිචාරය. ලබන්නාගේ ප්‍රතිචාරය. එයාගේ ඇක්ෂන් එක නේ, රියැක්ෂන් එක. හරි. එහෙනම් A වලට එනවා පණිවිඩය, B වලට එනවා මාධ්‍ය, C වලට එනවා ප්‍රතිචාරය. හරි. එහෙනම් පිළිතුරු අංක 1 පණිවිඩය, මාධ්‍ය, ප්‍රතිචාරය. පණිවිඩය, මාධ්‍ය, ප්‍රතිචාරය. හරි. ප්‍රශ්න අංක 14. කළමනාකරන කාර්යයන්ට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. A. ව්‍යාපාර අරමුණු අපේක්ෂිත අයුරින් ඉටු කර ගැනීම කාර්යක්ෂමතාවය නම් වේ. හරි. දැන් මේක අහන්නේ ඊට තොරතුරු වල සත්‍ය අසත්‍ය නේද? සත්‍ය මොනවාද අසත්‍ය මොනවාද? ඒකල්ලා අදාළ තොරතුරු ගැලපෙන පිළිතුර තෝරන්න තියෙන්නේ.
ව්‍යාපාර අරමුණු අපේක්ෂිත අයුරින් ඉටු කර ගැනීම කාර්යක්ෂමතාවය නෙවෙයි පුතේ. අපි ඒකට කියන්නේ සඵලදායකත්වය. එහෙනම් මේක අසත්‍යයි. පළවෙනි එක අසත්‍යයි. A. B. ව්‍යාපාර අරමුණු තීරණය කර ඒවා ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය සැලසුම් කරණය. හරි. බලන්න ව්‍යාපාරයක අරමුණු තීරණය කර ඒවා ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කරනවා නම් අපි ඒකට කියනවා සැලසුම් කරණය. ඒක සත්‍යයි. C. සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී මානව සම්පත් නිසි ලෙස හැසිරවීමේ ක්‍රියාවලිය සංවිධාන කරණය. මානව සම්පත හසුරවන එකට කියන්නේ පුතේ මෙහෙයවීම නේ. සංවිධාන කරණය කියලා කියන්නේ තනතුරු සම්පත් සහ වැඩ බෙදා හැරීම නේද? අපි ඒකට කියනවා සංවිධාන කරණය. නමුත් මානව සම්පත හැසිරවෙන එකට අපි කියන්නේ පුතේ මොකක් කියලාද? මෙහෙයවීම. එහෙනම් ඒකත් අසත්‍යයි. අසත්‍ය. හරි. කටයුතු සැලසුම් කළ අයුරින් ඉටු වී ඇද්දැයි සොයා බලා අඩුපාඩු නිවැරදි කිරීමේ ක්‍රියාවලිය පාලනය. හරි නේද? වැඩේ හරියට උනාද කියලා බලලා අඩුපාඩු හඳුනාගෙන ඒක නිවැරදි කරන එක පාලනය. එහෙනම් A හා C කියන දෙක අසත්‍යයි. A හා C අසත්‍යයි. B හා D සත්‍යයි. හරි නේද? පිළිතුරු අංක කීයද? 2. A හා C අසත්‍ය වන අතර B හා D සත්‍ය වේ. හරි. එහෙනම් බලන්න ඔන්න කළමනාකරන කාර්යයන් වලට අදාළව තමයි අහලා තිබ්බේ නේද? හරි. ඔන්න ප්‍රශ්න අංක 14. හරි. ප්‍රශ්න අංක 15ට යමු අපි. අලෙවිකරන මිශ්‍රයේ ප්‍රවර්ධන විචල්‍යයට අයත් සාධක ඇතුළත් පිළිතුර නිවැරදිව දැක්වෙනුයේ ප්‍රවර්ධනය නේද? අලෙවිකරන මිශ්‍රයේ කොටස් 4යි. P අකුරු 4ක් තියෙන්නේ අපි OPs කියලා අපි කියනවා නේද? product, price, place, promotion. නිෂ්පාදිතය, මිල, ස්ථානය සහ ප්‍රවර්ධනය. එකෙන් අහන්නේ ප්‍රවර්ධනයට අදාළ. ප්‍රචාරණය, ගුණත්වය, මෝස්තරය. මේ ගුණත්වය මෝස්තරය කියන ඒවා තියෙන්නේ නිෂ්පාදිතය කියන එක. ඒක ගන්න බෑ. පෞද්ගලික අලෙවිය හරි විකුණුම් ප්‍රවර්ධනත් හරි වට්ටම් වෙන්නේ නෑ. වට්ටම් වෙන්නේ පුතේ මිලට. එහෙනම් දෙවෙනි එක ගන්නත් බෑ. විකුණුම් ප්‍රවර්ධන හරි ප්‍රචාරණය හරි පෞද්ගලික අලෙවිය හරි මහජන සම්බන්ධතාත් හරි. එහෙනම් අන්න ඒක නේද එහෙනම් ප්‍රවර්ධනයට අදාළ වෙන්නේ. හතරවෙනි එකේ ගුණත්වය අංගෝපාංග මෝස්තරය කියන ඒවා ගන්න බෑ. ඒක නිෂ්පාදිතයට අදාළයි. එහෙනම් පුතේ පිළිතුරු අංක 3 තමයි නිවැරදි. ඔන්න වැදගත්. හොඳට මතක තියාගන්න අලෙවිකරන මිශ්‍රයේ ප්‍රවර්ධනයට අදාළයි විකුණුම් ප්‍රවර්ධනය, ප්‍රචාරණය, පෞද්ගලික අලෙවිය, මහජන සම්බන්ධතා. පිළිතුරු අංක 3. හරි. ප්‍රශ්න අංක 16. පසන් තම රැකියාවෙන් විශ්‍රාමගත් පසු ලැබූ අර්ථසාධක අරමුදල ආයෝජනයක යෙදවීමට අදහස් කරයි. මොහුගේ අපේක්ෂා පහත පරිදිය බලන්න පළවෙනි එක ස්ථාවර පොලී ප්‍රතිශතයක් යටතේ පොලී ආදායමක් ලැබීම. හරි. ඕනෑම හදිසි අවස්ථාවකදී මුදල් බවට පත් කර ගැනීම. ආයෝජනයට සම්බන්ධ පූර්ණ ආරක්ෂාවක් ලබාගෙන. පසන්ට සුදුසු ආයෝජන මාර්ග. කොටස් මිලට ගැනීම බලන්න ඒක ගන්න බැහැ. පූර්ණ ආරක්ෂාවක් ස්ථාවර පොලියක් හම්බෙන්නේ නැහැනේ කොටස් වලට. ඒක ගන්න බෑ. ස්ථාවර තැන්පතු වලට බලන්න පොලියක් හම්බෙනවා. ස්ථාවර පොලියක් නේද? ගිවිසගත් පරිදි පොලිය හම්බෙනවා. ඕනෑම හදිසි අවස්ථාවකදී නැවත කැන්සල් කරලා මුදල් ගන්න පුළුවන්. හරි. පූර්ණ ආරක්ෂාවකුත් හම්බෙනවා. හරි නේද? එහෙනම් මොකක්ද? ඉතිරි කිරීමේ ගිණුමකට ගන්න බෑ. මොකද ඉතිරි කිරීමේ ගිණුමට නේද? ඉහළ පොලි ආදායමක් ස්ථාවර පොලියක් හම්බෙන්නේ නැහැ. එහෙනම් භාණ්ඩාගාර බිල්පත් අපිට ගන්නත් බෑ. පොලි ආදායමක් ලැබුණට ඕනෑම හදිසි අවස්ථාවකදී මුදල් බවට පරිවර්තනය කරන්න නේද? හරි. එහෙනම් ස්ථාවර වඩා සුදුසු වෙන්නේ බලන්න පුතේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරාම ස්ථාවර පොලි ප්‍රතිශතයක ලැබෙනවා. ඕනෑම හදිසි අවස්ථාවකදී මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන් පුතේ කැන්සල් කරලා ගන්න පුළුවන්. ආයෝජනයට සම්බන්ධ පූර්ණ ආරක්ෂාවකුත් ලැබෙනවා නේද? අපි යම් කාලයකට දාන්නේ යම් නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට තමයි තැන්පත් කරන්නේ නේද? බැංකුවක හෝ මූල්‍ය ආයතනයක. එහෙනම් පිළිතුරු අංක 2 තමයි නිවැරදි වෙන්නේ. මෙයාට සුදුසු වෙන්නේ
ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම. හරි. ඔන්න එහෙනම් අපි ව්‍යාපාර කොටසට අදාළ ප්‍රශ්න 16 අපි දන්නවා ප්‍රශ්න 40න් ප්‍රශ්න 16ක් එන්නේ පුතේ ව්‍යාපාර කොටසට අදාළව නේද? හරි. ඔන්න එහෙනම් අපි පළවෙනි ප්‍රශ්න 16 සම්බන්ධයෙන් සාකච්ඡා කරා නේද? හරි. අපි යමු ගිණුම්කරණයට අදාළ කොටස් වලට 17. ව්‍යාපාරයක වත්කම් හා වගකීම් අඩුවීමට බලපාන ගනුදෙනුව. වත්කමකුත් අඩු වෙන්න ඕනේ, වගකීමකුත් අඩු වෙන්න ඕනේ. ණයහිමි රුවන්ට 7000ක් ගෙවීම. හරි නේද? වත්කම් අඩු වෙනවා, වගකීමකුත් අඩු වෙනවානේ. ණයහිමි රුවන්ට 7000ක් ගෙවීම. මුදල් කියන වත්කම අඩු වෙනවා, ණයහිමි වගකීම අඩු වෙනවා. හරි නේද? හරි. පිළිතුරු අංක 1. අනිත් ඒවත් බලමු. කාර්යාල උපකරණ ණයට ගද්දි පුතේ වත්කමක් වැඩි වෙලා වගකීමක් වැඩි වෙන්නේ. එහෙනම් ඒක ගන්න බෑ අපිට. රුපියල් 10000ක තොග නැවත විකිණීම සඳහා ණයට ගැනීම. තොග ණයට ගැනීමෙදිත් වෙන්නේ තොගය කියන වත්කම වැඩි වෙලා වගකීමක් වැඩි වෙන්නේ. 15000ක බැංකු ණයක් ලබා ගැනීම. අන්න බැංකු ණයක් ලබා ගැනීම. ඒත් වත්කම් වැඩි වෙලා වගකීම් වැඩි වෙන්නේ. අපෙන් අහන්නේ වත්කමක් අඩු වෙලා වගකීමක් අඩු වන ගනුදෙනුවක්. හරි. එහෙනම් පිළිතුරු අංක 1 නිවැරදි. ණයහිමි රුවන්ට 7000ක් ගෙවීම. හරි. ඔන්න සමීකරණ වලට අදාළව අහලා තිබ්බේ නේද? හරි. ප්‍රශ්න අංක 18 බලන්න. පහත ගිණුම් කරන සමීකරණ ඇසුරෙන් සාවද්‍ය පිළිතුර තෝරන්න. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. අන්න ව්‍යාපාරයේ මුළු වත්කම් සමන්විත වෙන්නේ අයිතිකරු යොදන ප්‍රමාණයෙන් සහ ණයට ගන්න. නේද? එහෙනම් වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. ඒක හරි. මේක අහන්නේ සාවද්‍ය ප්‍රකාශය. පළවෙනි එක හරි. වත්කම් ඍණ වගකීම් සමානයි හිමිකම්. හරි නේද? වත්කම් වලින් වගකීම් අඩු කරාම පුතේ අපිට ලැබෙනවා හිමිකම්. ඒකත් හරි. වත්කම් ඍණ හිමිකම් සමානයි වගකීම්. අන්න වත්කම් වලින් හිමිකම අඩු වුණාම වගකීම් ලැබෙනවා. ඒකත් හරි. වත්කම් සමානයි වගකීම් ඍණ හිමිකම් නෙවෙයි වගකීම් ධන හිමිකම් වෙන්න. එහෙනම් සාවද්‍ය පිළිතුර තමයි 4 වෙනි එක. වත්කම් සමානයි වගකීම් ඍණ හිමිකම් කියන එක. හරි. ප්‍රශ්න අංක 19. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ගනුදෙනුවක දිත්ව සටහනක් පහත දැක්වේ. හරි බලන්න පුතේ. දුන්වට්ටම් ගිණුම හර රුපියල් 100යි, මුදල් ගිණුම හර 900යි, තාරකගේ ගිණුම බැර 1000යි. ඉහත ගනුදෙනුව නිවැරදිව දක්වා ඇති පිළිතුර. අන්න ණයගැතියන්ගෙන් මුදල් ලැබෙද්දි තමයි පුතේ වට්ටමක් දෙන්නේ. කීයක වට්ටමක්ද? 100ක වට්ටමක් අඩු කරලා තාරකගෙන් මුදල් ලැබිලා 900ක්. සරලයි. හරි බලමු අපි එහෙනම්. රුපියල් 1000ක වට්ටමකට යටත්ව රුපියල් 1000ක තොග මිලට ගැනීම. ගන්න බෑනේ. 1000ක වට්ටමක් නෙවෙයිනේ 100ක වට්ටමක් තියෙන්නේ. නම් පළවෙනි එක ගන්න බෑ. තොග මිලට ගැනීම වෙන්නේ නෑනේ. රුපියල් 1000ක ණයගැතියෙකුගෙන් 100ක දුන් වට්ටමකට යටත්ව මුදල් ලැබීම. හරි නේද? 1000ක ණයගැතියෙකුගෙන් 100ක වට්ටමකට යටත්ව මුදල් ලැබීම. මෙන්න මුදල් ලැබිලා තියෙන්නේ 900යි. වට්ටම 100යි, ණයගැතියා 1000යි. පිය වෙනවා. හරි. එහෙනම් පිළිතුරු අංක 2 නේද නිවැරදි? 1000ක ණයගැතියෙකුගෙන් රුපියල් 100ක දුන් වට්ටමකට යටත්ව මුදල් ලැබීම. අනිත් ඒවත් කියවන්න. 1000ක භාණ්ඩ තොග ණයට විකිණීමේදී 100ක වට්ටමක් ලබා දීම. ඒක වෙළඳ වට්ටම්. ඒවා ගිණුම්ගත කරන්නේ අපි. 1000ක තොග ණයට ගැනීමේදී 100ක වට්ටමක් දීම. ඒකත් අපි සටහන් කරන්නේ නෑ. වට්ටම අඩු කරපු ගාන තමයි ගැනුම් විදිහට දාන්නේ. එහෙනම් පිළිතුරු අංක 2 නිවැරදි. ණයගැතියෙකුගෙන් නේද 100ක වට්ටමකට යටත්ව රුපියල් 1000ක මුදලක් නේද 1000 ලැබෙද්දි 100ක වට්ටමකට යටත්ව මුදල් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 900යි මුදල් ලැබෙන්නේ. හරි. පිළිතුරු අංක 2. හරි. ප්‍රශ්න අංක 20. 2020 8යි 1 දිනට හා 2020 8යි 5 දින නයනාගේ ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය පහත දැක්වේ. අන්න 8යි 1 දිනට මොකද වෙලා තියෙන්නේ?
50,000යි හිමිකම 30,000යි වගකීම් 20,000යි 8.5 මොකද වෙලා තියෙන්නේ වත්කම් අඩු වෙලා 4,500ක් වගකීම් අඩු වෙලා පුතේ 5,000ක් හිමිකමට එකතු වෙලා 500ක් අන්න වැදගත් හිමිකමට එකතු වෙන්නේ පුතේ ආදායම් හෝ අමතර ප්‍රාග්ධනයේදීම නිසාත් හිමිකම වැඩි වෙනවා ආදායම් නිසාත් හිමිකම වැඩි වෙනවා ව්‍යාපාරයේ 2020 8.5 දින සිදු වී ඇති ගනුදෙනුව වන්නේ 5,000ක ණයක් ගද්දි නම් වත්කම් වැඩිනේ වෙන්න ඕනේ. වත්කම් අඩු වෙලා හර ඒක ගන්න බෑ. 5,000ක බැංකු ණය වාරිකය හා රුපියල් 500ක පොලිය සමගින් ගෙවීම. 5,000ක් ගෙවද්දී ඒතර පොලිය කියන්නේ වියදමක්නේ හිමිකම අඩු වෙන්න ඕනේ. ඒක ගන්නත් බෑ. අනිත් එක ණය අඩු වෙනවා 5,000ක්නේ ගෙවන්නේ. වත්කම් 5,000කින් අඩු වෙන්න ඕනේ. ඒක ගන්නත් බෑ. ණය හිමියෙකුට 5,000ක් ගෙවීමේදී 500ක වට්ටමක් ලැබීම. හරි නේද? 5,000 ගෙවද්දි 500ක් අඩු කරලා පුතේ. මේ බලන්න එහෙනම් 5,000 ගෙවද්දි 500ක් අඩු කරලා නම් එහෙනම් අපි කීයක්ද ගෙවන්නේ යාට? 4,500යි නේද ගෙවන්නේ? අන්න අපිට වට්ටම කියන්නේ ආදායමක් ව්‍යාපාරයට. ලද වට්ටමනේ. හරි. එහෙනම් අන්න වත්කම් අඩු වෙනවා 4,500යි වගකීම් අඩු වෙනවා හැබැයි 5,000කින් ඇයි 5,000ක ණය හිමියෙක්ට තමයි 4,500ක් ගෙවන්නේ අපිට අඩු කරා 500 එන ඒක ව්‍යාපාරයට වාසියක් අන්න හිමිකමට එකතු වෙනවා 500යි එහෙනම් පුතේ පිළිතුරු අංක 3 නිවැරදි ණය හිමියෙකුට රුපියල් 5,000ක් ගෙවීමේදී රුපියල් 500ක වට්ටමක් ලැබීම. හරි නේද? හරි. 5,000ක බාණ්ඩ 500ක වට්ටමකට අරත්තු මුදලට විකිණීම ඒක ගන්නත් බෑ. හරි. ඔන්න එහෙනම් වට්ටම් ගනුදෙනු දුන්නට්ටම් සහ ලද වට්ටම් වැදගත්. ණයගැතියන්ගෙන් මුදල් ලැබෙද්දී අපි යාට වට්ටමක් දෙනවා නම් ඒක දුන්නට්ටමක්. ණය හිමියන්ට මුදල් ගෙවද්දී එයාලා අපිට අඩු කිරීමක් කරනවා නම් පුතේ ඒකට කියනවා අපි ලද වට්ටම් කියලා. ප්‍රශ්න අංක 21. පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි දිත්ත සටහන් රීතිය ඇතුළත් ප්‍රකාශය තෝරන්න. නිවැරදි දිත්ත සටහන් රීතිය. හරි. මම පැහැදිලි කරන්නම් මේ ප්‍රශ්නේදී සරල වගුවකින්. හරි. මෙන්න වැඩිවීම මෙන්න අඩුවීම. හරි. පළවෙනි එක අපි ගන්නවා වත්කම් සහ වියදම්. මොකද පුතේ වත්කම් සහ වියදම් වැඩිවීම හර අඩුවීම බැර. හරි නේද? එහෙනම් ඊතුරු වගකීම් හිමිකම් ආදායම් වගකීම් හිමිකම් ආදායම් හරි වැඩිවීම බැර අඩුවීම හර ඕක තමයි දිත්ත සටහන් මූලධර්ම වත්කම් සහ වියදම් මොකද වෙන්නේ වැඩිවීම හර අඩුවීම බැර වගකීම් හිමිකම් සහ ආදායම් ගිණුම් පුතේ වැඩිවීම බැර අඩුවීම හර අද ඒකට අනුව හිතන්න බලන්න නිවැරදි පිළිතුර තෝරමු අපි. වත්කම් සහ වියදම් අඩුවීම බැර. හරිද බලන්න? වත්කම් සහ වියදම් අඩුවීම බැර. හරි නේද? වත්කම් සහ වියදම් අඩුවීම බැර. ඒක හරි. ආදායම් හිමිකම් වගකීම් වැඩිවීම බැර. හරිනේ? ආදායම් හිමිකම් වගකීම් වැඩිවීම බැර. හරි. පළවෙනි එක නිවැරදි නේද? හරි. අනිත් ඒවා බලමු. වත්කම් වියදම් වැඩිවීම හර ඒක හරි ආදායම් හිමිකම් වගකීම් වැඩිවීම හර නෙවෙයි නේද බැර නෙවෙන්නේ හරි ඒක ගන්න බෑ වත්කම් වියදම් වැඩිවීම හර ඒකත් හරි පුතේ ආදායම් හිමිකම් වගකීම් අඩුවීම බැර නෙවෙයි අඩුවීම හරනේ හරි එන ඒක ගන්නත් බෑ වත්කම් වියදම් අඩුවීම බැර හරිනේ වත්කම් සහ වියදම් අඩුවීම බැර ආදායම් හිමිකම් වගකීම් අඩුවීම බැර නෙවෙයි අඩුවීම හරි එන එක ගන්නත් බෑ එනම් පැහැදිලි වත්කම් සහ වියදම් අඩුවීම බැර
ආදායම් හිමිකම් වගකීම් වැඩිවීම බැර. හරි. පිළිතුර අංක 1. පිළිතුර අංක 1. හරි. ප්‍රශ්නංක බලන්න 22 හා 23 ප්‍රශ්නවලට පිළිතුරු සපයද්දී මෙන්න මේ කියන තොරතුරු වැදගත් වෙනවා. 4000ක භාණ්ඩ ණයට ගැනීම, රුපියල් 16000ක කාර්යාල උපකරණ ණයට ගැනීම, රුපියල් 17000ක භාණ්ඩ ණයට විකිණීම, රුපියල් 2000ක විදුලි බිලක් ගෙවීම. හරි. ඉහත ගනුදෙනුව හා මූලික පොත් නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර. හරි. භාණ්ඩ ණයට ගැනීම පුතේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ ණයට ගන්නවා නම් අපි දාන්නේ කොහෙද? ප්‍රථමයෙන්ම ඇතුළත් කරන පොත මොකක්ද? ගැනුම් ජර්නලය. එහෙනම් C. පළවෙනි එකට C. 2. රුපියල් 16000ක කාර්යාල උපකරණ ණයට ගැනීම. අන්න සියලුම ණයට ගැනුම් අපි ගැනුම් ජර්නලයේ තුල දාන්නේ නැහැ. කාර්යාල උපකරණ කියන්නේ පාවිච්චි කරන්න ගන්න. පාවිච්චි කරන්නවත් කමක් ණයට ගත්තොත් අපි ඒවලට කියනවා ජංගම නොවන වත්කම් නේ. ජංගම නොවන වත්කම් ණයට ගැනීම කොහෙද පුතේ අපි දාන්නේ? පොදු ජර්නල්. එහෙනම් D. 3. රුපියල් 17000ක භාණ්ඩ ණයට විකිණීම. අන්න භාණ්ඩ ණයට විකුණද්දි පුතේ විකුණුම් ජර්නලය. A. රුපියල් 2000ක විදුලි බිලක් ගෙවීම. අන්න විදුලි බිල් ගෙවීම කොහෙද අපි දාන්නේ? මුදල් පොතේ. මුදල් ගෙවීමක් මුදල් පොත. පළවෙනි එකට C, දෙවෙනි එකට D, තුන්වෙනි එකට A, හතරවෙනි එකට B. හරි. පිළිතුර අංක 4 නිවැරදි. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයකේ. ඉහත ගනුදෙනු සඳහා අවශ්‍ය මූලාශ්‍ර ලියවිලි පිළිවෙලින් නිවැරදිව දක්වා ඇති පිළිතුර. අන්න මූලාශ්‍ර ලියවිලි. පළවෙනි එක භාණ්ඩ ණයට ගැනීම ගැනුම් ජර්නලයේ පුතේ මොකද්ද මූලාශ්‍ර ලේඛනය? ගැනුම් ඉන්වොයිසිය නේ. හරි. ගැනුම් ඉන්වොයිසිය. ඊළඟ එක පොදු ජර්නලය නේද? කාර්යාල උපකරණ ණයට ගැනීම දාන්නේ පොදු ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය පුතේ ජර්නල් වවුචරය. හරි. තුන්වෙනි උත්තරේ බලන්න ගැනුම් ඉන්වොයිසිය ජර්නල් වවුචරය. ඊළඟ එක බලන්න 17000ක භාණ්ඩ ණයට විකිණීම විකුණුම් ජර්නලය. හරි. මොකද්ද? විකුණුම් ඉන්වොයිසිය. මූලාශ්‍ර ලේඛනයේ විකුණුම් ජර්නලයේ විකුණුම් ඉන්වොයිසිය. හරි. අවසාන එක විදුලි බිල ගෙවද්දී මුදල් ගෙවීමක්. ගෙවීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛනය පුතේ වවුචරය. හරි නේද? ගැනුම් ඉන්වොයිසිය ජර්නල් වවුචරය, විකුණුම් ඉන්වොයිසිය වවුචරය. පිළිතුර අංක 3. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නය. පහත තොරතුරු ඇසුරෙන් අංක 24 හා 25 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ලහිරුගේ ව්‍යාපාරයේ 2020 සුළු මුදල් භාරකරුගේ සුළු මුදල් ශේෂය 3000යි. අන්න 8.1 සුළු මුදල් ශේෂය කීයද? රුපියල් 3000යි. දිනේ වැදගත් 8.1 ශේෂය කීයද? 3000යි. අගෝස්තු මාසයේ සුළු මුදල් වියදම දීලා තියෙනවා අපිට. මෙන්න බලන්න වියදම්. මෙන්න වියදම් 4ක් අපිට දීලා තියෙනවා. අපි වියදම් 4ෙම එකතුව ගත්තොත් 1500යි 1500යි 3000යි 2000යි 5000යි 2500යි කීයද? කීයක් වියදම් කරලා තියෙනවද අගෝස්තු මාසයේ? 7500ක්. 24 ලහිරුගේ අගෝස්තු මාසයේ සුළු මුදල් අග්‍රිමේ වටිනාකම රුපියල් 15000 දක්වා 5000කින් වැඩි කිරීමට. 15000 දක්වා 5000කින්. එහෙනම් කලින් තිබිලා තියෙන කීයද අග්‍රිමේ? 10000. 15000 දක්වා 5000කින් වැඩි කරන්නේ. එතකොට අග්‍රිමේ කලින් 10000යි. ජූලි මාසයේ සුළු මුදල් වියදම් වටිනාකම වන්නේ අන්න වැදගත් පුතේ මොන මාසයේද අහන්නේ? ජූලි මාසයේ. මේ බලන්න. අගෝස්තු 1 දිනට ඉතිරියලු 300ක්. දැන් මෙතනින් අපි හොයාගත්ත අග්‍රිමය මෙන්න මේක වැදගත් ප්‍රශ්නයක්. අග්‍රිමය අපි හොයාගත්තා රුපියල් 10000යි කියලා. හරි. අග්‍රිමය 10000යි කියලා අපි හොයාගත්තා. ඉතිරියලු අගෝස්තු මුලට 3000ක්. ඒ කියන්නේ ජූලි මාසයේ අන්තිමට ඉතිරි 3000.
එහෙනම් 10000න් 3000ක් නම් ඉතිරි ජූලි මාසයේ අන්තිමට ජූලි මාසයේ වියදම කීයද? අන්න වැදගත් නේද? 7000ක් නේද වියදම් කරලා තියෙන්නේ. ඇයි? දැන් තාම වෙනස් වුන්නේ නැහැ. අග්‍රිමය 10000 ඉඳන් 15000 දක්වා වැඩි කරන්නේ අගෝස්තු මාසයේ. අපෙන් අහන්නේ ජූලි මාසයේ සුළු මුදල් වියදම. ජූලි මාසයේ අන්තිමට නැත්නම් අගෝස්තු වලට ඉතිරිලු 3000ක්. එහෙනම් 10000න් 3000ක් ඉතිරි වෙන්නේ කීයක් වියදම් කරපු නිසාද? රුපියල් 7000ක් වියදම් කරලා තියෙනවා. හරි. එහෙනම් පිළිතුර අංක 3 තමයි නිවැරදි වෙන්නේ. රුපියල් 7000යි. හරි. බලමු ඊළඟ කොටස එකේ. 2020 අගෝස්තු මාසයේ අවසානයේ සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කළ යුතු මුදල වන්නේ අගෝස්තු අන්තිමට. මේ බලන්න. අගෝස්තු මාසයේ වියදම කීයද පුතේ? 7500යි. සාමාන්‍යයෙන් නම් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්නේ අපි වියදම් වූ මුදලට සමාන මුදල් ප්‍රමාණයක් තමයි නැවත ලබා දෙන්නේ. එහෙනම් කීයද දෙන්න ඕනේ? 7500ක් තමයි දෙන්න ඕනේ. නමුත් අග්‍රිමය 10000 ඉඳන් 15000 දක්වා 5000කින් වැඩි කරනවනේ. හරි. එහෙනම් වියදම් වූ මුදල පුතේ 7500යි. නමුත් තව 5000ක් වැඩියෙන් දෙනවා. අග්‍රිමය වැඩි කරලා දෙනවනේ 5000. එහෙනම් පුතේ කීයක් ප්‍රතිපූර්ණය කරන්න ඕනද? 12500යි. හරි. ඔන්න හොඳ ප්‍රශ්නයක් නේ. හරි. එහෙනම් 7500ක් වියදම් කරලා සාමාන්‍යයෙන් නම් දෙන්නේ 7500යි. නමුත් 5000ක් වැඩියෙනුත් දෙනවා නේද? තව අග්‍රිමය වැඩි කරනවා 5000කින්. එහෙනම් කීයක් දෙන්න ඕනද? රුපියල් 12500ක්. පිළිතුර අංක 3. හරි. ප්‍රශ්න අංක 26. නියාස්ගේ ව්‍යාපාරයේ 2020 ජූලි මාසයේ සඳහා ලද බැංකු ප්‍රකාශනයේ රුපියල් 15500ක බැර ශේෂයක් විය. අන්න හොඳට බලන්න. බැංකු ප්‍රකාශනයේ 15500ක බැර ශේෂ. බැංකු ප්‍රකාශනයේ බැර ශේෂයක් කියන්නේ පුතේ බැංකු ගිණුමේ හර ශේෂයක්. නේ? ඇයි? අපි දන්නවා වගකීම් මූලධර්මයට තමයි බැංකුව බැංකු ප්‍රකාශයේ පිළියෙල කරන්නේ. ඒතර බැංකු ප්‍රකාශයේ බැර ශේෂයක් කියන්නේ අපේ වාසිදායක ශේෂයක් නේ. අපේ හර ශේෂයක්. හැබැයි බැංකු ප්‍රකාශයේ හර ශේෂයක් වුණොත් පුතේ ඒක අයිරාවක් නේද? අපි අවාසිදායකයි ඒක අයිරාවක්. දැන් අපෙන් අහන්නේ බැංකු ප්‍රකාශනයේ 15000ක බැර ශේෂයක්. අපේ දරුවෝ ගොඩක් පටල ගන්නවා ඕක. නේ? බැංකු ගිණුමේ හර ශේෂයක් තමයි බැංකු ප්‍රකාශනයේ බැර ශේෂයක් වෙන්නේ. බැංකු ප්‍රකාශනයේ හර ශේෂයක් වුණොත් ඒක බැංකු ගිණුමේ බැර ශේෂයක්. අන්න එහෙම තීරණය කරන්න. එහෙනම් ඒක ව්‍යාපාරයේ වත්කමකි, වගකීමකි, අයිරාවකි, බැංකුවේ වත්කමකි. එහෙනම් බැංකු ප්‍රකාශනයේ 15500ක බැර ශේෂයක් කියන්නේ අපේ වාසිදායක බැංකු ගිණුමේ හර ශේෂයක්. එහෙනම් ඒක ව්‍යාපාරයට වත්කමක් වෙනවා. බැර ශේෂයක් කියලා දැක්ක ගමන් ගොඩක් අය වගකීමක් කියලා ගහනවා. නමුත් ඒක වගකීමක් නෙවෙයි. ඇයි ඒ බැංකු ප්‍රකාශනයේ බැර ශේෂයක් කියන්නේ අපිට ඒක වත්කමක්. ප්‍රශ්න අංක 27. නෙළුම්ගේ ව්‍යාපාරයේ සැප්තැම්බර් මාසයේ පොදු ජර්නලය පහත දැක්වේ. හරි. අන්න AB උපචිත රක්ෂණ ගාස්තු සටහන් කිරීම. ඉහත A හා B ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම පිළිවෙලින් දක්වා ඇති පිළිතුර. උපචිත රක්ෂණ ගාස්තු. උපචිතයි කියන්නේ වර්ෂයට අදාළයි. නමුත් වර්ෂ අවසාන දිනවන විට තාම ගෙවලා නැති වියදම්. හරි. එහෙනම් වියදම් වැඩිවීම හර ඒ නිසා අදාළ වියදම් ගිණුම හර. උපචිත වියදම් කියන්නේ පුතේ ව්‍යාපාරයට වගකීමක්. වගකීම් වැඩිවීම හැම වෙලාවෙම බැර. ඒ නිසා උපචිත රක්ෂණ ගාස්තු ගිණුම බැර. එහෙනම් කොහොමද උපචිතම් ගිණුම් ගත කරන්නේ? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. එහෙනම් මේ උදාහරණයේ හැටියට රක්ෂණ ගාස්තු ගිණුම හර 4000යි. උපචිත රක්ෂණ ගාස්තු තමයි බැර වෙන්නේ 4000ක්. එහෙනම් පිළිතුර අංක 1 නිවැරදි. රක්ෂණ ගාස්තු ගිණුම A. B වලට එන්නේ උපචිත රක්ෂණ ගාස්තු. පිළිතුර අංක 1. හරි. ප්‍රශ්න අංක 28. ව්‍යාපාරයක 2020 3.31 දින පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව රුපියල් ලක්ෂ 7ක් වූ අතර බැර තීරුවේ එකතුව රුපියල් 6,50,000ක් විය. මෙම වෙනසට හේතු වී ඇති වරද වන්නේ. හරි බලන්න පුතේ ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව ලක්ෂ 7යිලු බැර තීරුව 6,50,000. එහෙනම් මොන තීරුවද අඩු වෙලා තියෙන්නේ පුතේ?
බැර තීරුව 50000කින් අඩු. විකුණුම් ගිණුමේ එකතුව 50000කින් අඩුවීම. හරි නේද? විකුණුම් කියන්නේ බැර පැත්තනේ 50000ක් අඩු වෙලා තියෙන්නේ. හරි. ඒක තමයි නිවැරදි. හැබැයි අනිත් ඒවා බලන්න. ලද වට්ටම් 50000ක් ලද වට්ටම් ගිණුමේ දෙපාරක් දාලා කියන්නේ වැඩිනේ වෙන්නේ. ඒ ලද වට්ටම් බැර වෙන්නේ බැර පැත්ත වැඩි වෙලා තියෙන්නේ. අපෙන් අහන්නේ දැන් බැර පැත්ත අඩු වෙන එකක් නේ. හරි එහෙනම් ඒක ගන්න බෑ. වැටුප් ගිණුමේ 5000ක් අඩුයි කියන්නේ වැටුප් කියන්නේ වියදමක් හරට එන්නේ. එහෙනම් හර පැත්තනේ අඩු වෙන්නේ 50000ක් නේ. හරි. එහෙනම් ඒක ගන්නත් බෑ. ගැනුම් ගිණුමේ එකතුව 50000ක් අඩුයි කියන්නේ ගැනුම් කියන්නේත් වියදමක් හර ශේෂයක් තියෙන්නේ. එහෙනම් ඒකෙත් හර පැත්ත තමයි 50000කින් අඩු වෙන්නේ. එහෙනම් පුතේ බැර පැත්ත අඩු වෙන්නේ විකුණුම් ගිණුමේ එකතුව 50000කින් අඩුවීම. විකුණුම් කියන්නේ ආදායමක්. ආදායම් වෙන්නේ බැරට. අන්න බැර පැත්ත අඩු වෙලා තියෙනවා. ප්‍රශ්න අංක 29. ඉහත වරද නිවැරදි කිරීමෙන් පසුව අවිනිශ්චිත ගිණුමේ ශේෂය. දැන් වැරද්ද නිවැරදි කරාට පස්සේ දැන් 50000කින් අඩුයිනේ විකුණුම් ගිණුම. එහෙනම් විකුණුම් බැර වෙනවා කියන්නේ අවිනිශ්චිත ගිණුමේ 50000ක බැර ශේෂයකි 50000ක හර ශේෂයකි ශේෂයක් නැත ලක්ෂයක බැර ශේෂය. හරි. අපි දන්නවා වැරදි නිවැරදි කරාට පස්සේ පුතේ ආය අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් ඉතිරි වෙන්න බෑ. මේ වැරද්ද නිවැරදි වුණාට පස්සේ එහෙනම් අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් නැත. ශේෂයක් නැත වෙන්න ඕනේ. අන්න වැදගත් දෙයක්. අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් ඉතුරු වෙන්න බෑ නේ. වැරදි නිවැරදි කරාට පස්සේ කිසිම ශේෂයක් ඉතුරු වෙන්න බෑ. ප්‍රශ්න අංක 30. ක්‍රීඩා සමාජයක වාර්ෂික සමාජික මුදල රුපියල් 300යි. මුළු සමාජික සංඛ්‍යාව 400යි. 10 දෙනෙකු සමාජික මුදල් වර්ෂය තුල ගෙවා නොමැත. වාර්ෂික සමාජික මුදල 300යි සමාජික සංඛ්‍යාව 400යි 10 දෙනෙකු සමාජික මුදල් වර්ෂය තුල ගෙවා නොමැත. ඉහත තොරතුරු අනුව ක්‍රීඩා සමාජයේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ දැක්විය යුතු සමාජික මුදල. ලැබීම් හා ගෙවීම් ගිණුමේ දාන්නේ පුතේ මුදලින් ලැබිච්ච ගාන. සමාජික සංඛ්‍යාව කීයද? ඔක්කොම 400. 10 දෙනෙක් ගෙවලා නැල්ලු. එහෙනම් ගෙවලා තියෙන්නේ එහෙම හිතන්න. 390යි ගෙවලා තියෙන්නේ. 400ක් ඉන්නවා 10ක් ගෙවලා නැහැ. ගෙවලා තියෙන්නේ 390යි. එක්කෙනෙක්ගෙන් කීයද රුපියල් 300යි. බලන්න කීයද කියලා. 0.0.0. 9 වරක් 3 27න් 7 දෙකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 2යි 11යි. බලන්න උත්තරයක් තියෙනවද? 1,17,000යි තියෙනව නේද? හරි. අන්න ලැබීම් හා ගෙවීම් ගිණුමේ දාන්නේ මුදලින් ලද ප්‍රමාණය 1,17,000යි. ප්‍රශ්න අංක 30. බලන්න 31. මුඛ ආවරණ නිෂ්පාදනය කරන රවිනාත්ගේ නිෂ්පාදනයට අදාළ තොරතුරු පහත දැක්වේ. රෙදි රුපියල් 2,800යි. වැටුප් රුපියල් 5,000යි. ඊට පස්සේ තියෙනවා කඩකාමර කුලී 500යි වෙනත් වියදම් 1,700යි නිෂ්පාදිත ඒකක ගණන 500යි. මෙම නිෂ්පාදනයට අදාළ ප්‍රාථමික පිරිවැය. කොහොමද පුතේ ප්‍රාථමික පිරිවැය හොයන්නේ? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත්. දැන් මේකේ ඍජු ද්‍රව්‍ය වෙන්නේ රෙදි. රෙදි වලට යනවලු කීයක්ද? 2,800ක්. වැටුප් රුපියල් 5,000යි යන ඍජු ශ්‍රමය 5,000යි. ඍජු වෙනත් දීලා නැහැ අපිට පැහැදිලි. එහෙනම් පුතේ කීයද ප්‍රාථමික පිරිවැය? 7,800යි. හරි. එහෙනම් පිළිතුරු අංක 2 ප්‍රාථමික පිරිවැය රුපියල් 7,800යි. නේද? ඍජු පිරිවැයන්ගේ එකතුවට තමයි අපි කියන්නේ ප්‍රාථමික පිරිවැය. ඒකකයකට 120ක ලාභාන්තිකයක් ලබා ගන්නේ නම් මුළු විකුණුම් ඒකක මිල වන්නේ මුළු විකුණුම් ඒකක මිල. හරි. දැන් බලන්න 7,800යි ප්‍රාථමික පිරිවැය. හරි. 7,800යි මේකට එකතු කරනවා අපි කඩකාමර කුලේ කීයද? 500යි. වෙනත් වියදම් වෙනවලු 1,700ක්. හරි. දැන් මුළු පිරිවැය කීයද? මුළු නිෂ්පාදන 8යි 7යි 15යි 20න් බිඳුව 2ක් ඉතුරුයි.
හරි කීයද මුළු පිරිවැය 10000යි. ඒතොර ඒකක ඒකක් ගන්න 500යි. 10000 බෙදෙනවා 500න් රුපියල් 20යි ඒකකයක පිරිවැය. දැන් අපෙන් අහන්නේ මුළු ලාභාන්තිකය ලබා ගන්නේ නම් මුළු විකුණුම් මේකකම නේ විකුණුම් මිල. හරි මේ බලන්න. ඒතොර ඒකකයක අපි හෙව්වා 20යි නමුත් මුළු පිරිවැය කීයද 10000යි. මුළු පිරිවැය 10000යි. 120ක් තබා ගන්නවලු ලාභාන්තිකය. හරි 120ක් කියන්නේ පුතේ. ඔව් 120ක් තියෙනවලු 2000යි. ලාභය 2000යි. දැන් අපෙන් අහන්නේ විකුණුම් මිල පිරිවැය රුපියල් 10000යි. ලාභය 120ක් බැලුවාම කීයද 2000යි. පිරිවැයට ලාභය එකතු වුණාම මුළු විකුණුම් මිල කීයද රුපියල් 12000යි. හරි. එහෙනම් පිළිතුරු අංක 2 12000යි. හරි. ඒකක විකුණුම් මිල මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. නේද? මුළු විකුණුම් මිලනේ අහන්නේ. නේද? ඒකක පිරිවැය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ එතනදී. හරි. ඒකක පිරිවැය අපි හොයුවා අවශ්‍ය නැහැ ඒකක පිරිවැය. මුළු විකුණුම් මිල මුළු පිරිවැය 10000යි 120ක් බැලුවාම 2000යි. ඒතොර 10000ට 2000 එකතු වුණාම පුතේ විකුණුම් මිල රුපියල් 12000යි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නේ. හරි. අවසාන ප්‍රශ්න කීපය 33 සිට 40 දක්වා ප්‍රශ්න 8ක් නේ. ප්‍රශ්න 8ක් දීලා තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන වලට අදාළව. මෙන්න අපිට සිද්ධිය දීලා තියෙනවා මූල්‍ය ප්‍රකාශනයට අදාළ ශේෂ පිරික්සුමේ තොරතුරු කීපයක් දීලා තියෙනවා. බානුගේ ව්‍යාපාරයේ 2019-12/31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමේ තොරතුරු පහත දැක්වේ. බලන්න පුතේ ප්‍රාග්ධනය ලක්ෂ 2යි. තොගය 2019-1 දිනට 20000යි. විකුණුම් 1,50,000යි. ගැනුම් 80000යි. ගෙනීමේ කුලී 2000යි. මෝටර් රථ ලක්ෂ 2යි. මෝටර් රථ ෂය වෙන් කිරීම 60000යි. ණය ගැතියෝ 70000යි. ණය හිමියෝ ලක්ෂයයි. වරිපනම් හා රක්ෂණ 55000යි. බෙදා හැරීමේ වියදම් 85000යි. මූල්‍ය වියදම් 5000යි. ලද වට්ටම් 10000යි. ඊට පස්සේ තියෙනවා පුතේ ලාභාංශ ආදායම් 25000යි. 10% බැංකු ණය 50000යි. මුදල් දීලා තියෙනවා රුපියල් 10000යි. 2019-12/31 තොගය අනේ අතිරේක තොරතුරු යටතේ අවසන් තොගය තියෙනවා 50000යි. ණය ගැතියන්ගෙන් 500ක් බොල් ණය ලෙස කපා හරින ලදී. හරි අපි මේ වෙලාවෙම ගැලපීම කරගමු. ණය ගැතියන්ගෙන් 500ක්. ණය ගැතියෝ ඉන්නවා පුතේ 70000ක්. 500ක් බොල් ණය කපා හරිනවා. බලන්න බොල් ණය කියලා කීයක් හරි දීලා තියෙනවද? නෑ නේද? හරි. එහෙනම් අපි ඒකත් ලියා ගමු. අපිට වැදගත් බොල් ණය 500යි. හරි. බොල් ණය අපිට දීලා නැහැ. හරි. ඊළඟ එක ඉදිරියට ගෙවූ වරිපනම් හා රක්ෂණය 5000යි. හරි. බලන්න වරිපනම් හා රක්ෂණය 55000න් 5000ක් ඉදිරිය වර්ෂයටලු නේ. ඉදිරියට ගෙවූ කියන්නේ ඒකයි. ඒතර 5000ක් අපි අයින් කරන්න ඕනේ. හරි. බැංකු ණය පොලිය ගෙවිය යුතුය. බලන්න බැංකු ණය 10% බැංකු ණය තියෙනවා 50000ක්. 50000ට 10%ක් බැලුවාම පොලිය කීයක් එනවද පුතේ 5000යි. ගෙවිය යුතුයි. බැංකු ණය පොලිය ගෙවිය යුතුයි. එනම් මුළු ගානම උපචිතයි. මෝටර් රථ ෂය 10%කි සරල මාර්ග ක්‍රමයට. හරි. බලන්න මෝටර් රථ ෂය. හරි. මෝටර් රථ ලක්ෂ 2යි 10%යි කීයක් එනවද පුතේ එතකොට 20000යි. මෝටර් රථ ෂය එනවා 20000ක්. මෝටර් රථ ෂය 20000යි. ඔව් 10%ක්. බලන්න මෝටර් රථ ෂය වෙන් කිරීම තියෙන ආරම්භයේ 60000යි. 60000ට මේ 20000 එකතු වුණාම ඔක්කොම සමුච්චිත ෂය කීයද 80000. හරි. ඔන්න ඔය කියන තොරතුරු දල වශයෙන් හදාගන්න. නේද? හරි. පළවෙනි ප්‍රශ්නේ බානුගේ ව්‍යාපාරයේ දල ලාභය. හරි.
දැන් අපි දන්නවා පුතේ දලලාභය හොයන්නේ විකුණුම් ඍණ විකුණුම් පිරිවැයනේ. හරි පැහැදිලිව ගණනය කරන්නම් ඔයාලත් එක්ක. හරි විකුණුම් බලන්න පුතේ 1,50,000යි. විකුණුම් 1,50,000යි. ඍණ විකුණුම් පිරිවැය බලන්න විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගය බලන්න ආරම්භක තොගය එකයි ඒක තොගය තියෙනවා 20000ක්. ආරම්භක තොගය 20000යි. මේකට අපි එකතු කරනවා ගැනුම්. බලන්න පුතේ ගැනුම් තියෙනවා 80000ක් ගෙනීමේ කුලී තියෙනවා 2000ක්. ගැනුම් 80000යි ගෙන ඒමේ කුලී 2000යි. ඒකත් අපි මෙතනට දානවා. ගෙනීමේ කුලී 2000යි. පැටවුම් කුලී දීලා තියෙනවද? නෑ නේද? හරි. ওই ටිකේ එකතුව ගන්නවා අපි 1,02,000යි. මේ 1,02,000න් අපි අඩු කරනවා පුතේ අවසාන තොගය. හරි. බලන්න අපිට ගානේ දීලා තියෙනවා අවසාන තොගය කීයද? 50,000යි. අවසාන තොගය 50,000යි. හරි. 1,02,000න් 50,000ක් අඩු වුණාම පුතේ 52,000යි. හරි. විකුණුම් 1,50,000යි. 1,50,000න් 52,000ක් අඩු වුණාම අන දලලාභය 98,000යි. හරි නේද? දලලාභය 98,000යි. හරි. පිළිතුරු අංක 3. හරි. ඔන්න අපි දලලාභය ගණනය කරා. 34 බලමු. මෙම ව්‍යාපාරයේ දැක්වෙන පරිපාලන වියදමක් හා මූල්‍ය වියදමක් දක්වා ඇති පිළිතුර. දැන් බැංකු ණය පොලී ගන්න බෑ ඒක මූල්‍ය වියදමක්. ලද වට්ටම් කියන්නේ ආදායම. හරි. වරිපණම් ආරක්ෂණය පරිපාලන බැංකු ණය පොලී මූල්‍ය. හරි නේද? ඒක තමයි පිළිතුර වෙන්න ඕනේ. ගෙනීමේ කුලී ගන්න අපි ගැනුම් වලට එකතු කරන්නේ නේ ගන්නත් බෑ. එහෙනම් පරිපාලන වියදමක් වෙන්නේ පුතේ වරිපණම් ආරක්ෂණ මූල්‍ය වියදමක් වෙනවා බැංකු ණය පොලී. පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 35 ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශයේ දැක්විය යුතු මූල්‍ය වියදම් වල එකතුව වන්නේ. හරි. මේ බලන්න මූල්‍ය වියදම් යටතේ මොනවාද අපි දාන්නේ? හරි. මූල්‍ය වියදම් මෙතන තියෙනවා කීයයිද? 5000යි. ඊට අමතරව බැංකු ණය පොලී තියෙනවා පුතේ කීයක්ද? 5000ක්. හරි. එහෙනම් එකතුව කීයද? මේ බලන්න. මූල්‍ය වියදම් කියලා අපිට දීලා තියෙනවා 5000යි. බැංකු ණය පොලී උපචිතයි කියලා කියනවා. ගෙවිය යුතුයිලු. එහෙනම් ගෙව්වත් නැතත් වියදමක්. බැංකු ණය පොලී 5000යි. කීයද පුතේ එහෙනම් මූල්‍ය වියදම් මුළු එකතුව රුපියල් 10000යි. පිළිතුරු අංක 2. හරි. ප්‍රශ්න අංක 36 අන මෙම ව්‍යාපාරයේ ශුද්ධ ලාභය වන්නේ. හරි. දැන් අපි දලලාභය හොයලා තියෙන්නේ නේද? හරි. අපි දලලාභය හෙව්වා. පැහැදිලිව අපි ගණනය කරගන්න ඕනේ. හරි. දලලාභය අපිට කීයක් ආවද? බලන්න පුතේ දලලාභය 98,000යි. දලලාභය 98,000යි. මේකට අපි ආදායම් එකතු කරනවා. බලන්න පුතේ මොනවාද ආදායම් තියෙන්නේ? හරි. ලද වට්ටම් තියෙනවා 10,000යි. ලාභාංශ ආදායම් 25,000යි නේ. ලද වට්ටම් 10,000යි. ලාභාංශ ආදායම් 25,000යි. ලද වට්ටම් 10,000යි. ලාභාංශ ආදායම් 25,000යි. හරි. බලන්න අපි එකතු කරලා පල්ලෙහාට දාමු. 5යි 9යි 1යි 10යි 8යි 5යි 13 නේ.
හරි 8යි 5යි 13න් 3 එකක් ඉතුරුයි 9යි 1යි 10යි 11යි 13යි කීයද 1,33,000යි හරි අපි බලමු වියදම් මේකෙන් අපි අඩු කරනවා පුතේ වියදම් හරි අපි මුලින් ඉඳන් බලාගෙන යමු වියදම් එකින් එක හරි මේ බලන්න මෝටර රථ ෂය වුණාලු වාර්ෂිකව 10%ක් ඒ කියන්නේ කීයයිද මෝටර රථ ෂය 20000යි නේ මෝටර රථ ෂය 20000යි හරි අපි ලියනවා මෝටර රථ ෂය 20000යි ඊට පස්සේ බලන්න පුතේ වරිපනම් හා රක්ෂණ හරි මේ බලන්න වරිපනම් හා රක්ෂණ 55000ක් තිබ්බට 5000ක් ඉදිරි වර්ෂයටලු එහෙනම් මේ වර්ෂයට කීයද 50000යි හරි වරිපනම් හා රක්ෂණ 50000යි සියලු වියදම් දාන්න ඕනේ ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් 85000යි බෙදා හැරීමේ 85000යි බලන්න පුතේ ඊට පස්සේ තියෙනවා මූල්‍ය වියදම් 5000යි අපි පස්සේ බැංකු ණය පොලී දාමු මූල්‍ය වියදම් 5000යි හරි ඊට පස්සේ තියෙනවා පුතේ බලන්න බැංකු ණය පොලී 5000යි බොල් ණය තියෙනවා 500යි බැංකු ණය පොලී 5000යි ගෙව්වත් නැතත් වියදමක් බොල් ණය 500යි හරි බලන්න එච්චරයි නේද වියදම් තියෙන්නේ හරි ගැලපීම් වල ඒවත් හරි 500ක් බොල් ණය ඉදිරියට ගෙවූ වරිපනම් 5000 අපි අයින් කරා මෝටර රථ ෂය වුණා 10%ක් බැංකු ණය පොලී ගෙවිය යුතු වේ බැංකු ණය පොලිත් අපි හොයාගත්තා හරි නේද හරි දැන් එහෙනම් වියදම් වල එකතුව අපි දාමු මෙහා පැත්තට මේ බලන්න 0යි 0යි 5යි 5යි 10යි 15න් 5 එකක් ඉතුරුයි 8යි 2යි 10යි 11යි 5යි 16යි හරි එතකොට මේ බලන්න පුතේ ආදායම 1,33,000යි වියදම 1,65,500යි නේද හරි දැන් බලන්න වියදම් වැඩි එහෙනම් අලාභයක් එන්නේ මේකෙන් මේක අඩු කරන්න 0යි 5න් බිංදුවක් 5යි 5න් 3ක් 2යි 6න් 3ක් 3යි හරි කීයක් එනවද හරි මෙන්න වැදගත් සුද්ධ අලාභයක් එනවා කීයකද රුපියල් 32500ක සුද්ධ අලාභය 32500යි හරි බලන්න පුතේ පිළිතුරු අංක 3 නිවැරදි රුපියල් 32500ක අලාභයක් හරි නේද හරි යමු අපි ප්‍රශ්න අංක 37 ජංගම වත්කම් හා ජංගම වගකීම් වටිනාකම් පිළිවෙලින් හරි අපි බලමු පුතේ ජංගම වත්කම් මුලින්ම බලන්න ජංගම වත්කම් යටතේ තොගය 50000යි ඊට පස්සේ එනවා පුතේ ණය ගැතියෝ බලන්න ණය ගැතියන්ගෙන් බොල් ණය කපා හැරියනේ ණය ගැතියෝ 70000න් 500ක් අඩු කරා එතකොට කීයද ණය ගැතියෝ 69500යි නේ හරි ණය ගැතියෝ 69500යි හරි තොගය 50000යි ණය ගැතියෝ 69500යි මෙතන වැදගත් දෙයක් තියෙනවා ඉදිරියට ගෙවූ බලන්න ගැලපීමේ තිබ්බ නේද ඉදිරියට ගෙවූ වරිපනම් හා රක්ෂණ 5000යි ඒක වත්කමක් ඉදිරි වර්ෂයට අදාළ එකක් දැම්මම ගෙවලා වියදමන්නේ ඉදිරියට ගෙවූ රක්ෂණ අන්න 5000යි හරි ඊට පස්සේ බලන්න මුදල් බැංකු හා මුදල් ශේෂය බැංකු දීලා නැහැ මේකේ මුදල් ශේෂයක් තියෙනවා 10000ක් මුදල් 10000යි හරි බලමු ජංගම වත්කම් 5යි 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි 6යි 1යි 7යි 8යි හරි
1,34,500යි ජංගම වත්කම්. ඊට පස්සේ අහන්නේ ජංගම වගකීම්. බලන්න පුතේ ජංගම වගකීම් යටතේ ණය හිමියෝ නේ මුලින්ම අපි දාන්නේ ණය හිමියෝ. බලන්න කීයක් එනවද ණය හිමියෝ? ලක්ෂයයි. ණය හිමියෝ ලක්ෂයයි. ඊට පස්සේ උපචිත බැංකු ණය පොලිය යන බැංකු ණය පොලිය ගෙවිය යුතුයි කියලා කියනවනේ 5000ක් උපචිතයි. හරි. එහෙනම් ණය හිමියෝ ලක්ෂයයි. ජංගම වගකීම්නේ අහන්නේ අපෙන් ණය හිමියෝ ලක්ෂයයි. උපචිත ණය පොලි 5000යි. හරි. බලන්න පුතේ කීයක් එනවද එතකොට 1,50,000යි ජංගම වගකීම්. හරි. පිළිතුරු අංක 1 1,34,500යි 1,50,000යි. හරි. 38 මුළු වගකීම් වල එකතුව වන්නේ හරි. ජංගම නොවන වගකීම් යටතේ තියෙනවා පුතේ බැංකු ණය. කීයක් තිබ්බද බලන්න බැංකු ණය. බලන්න බැංකු ණය. හරි. බැංකු ණය තියෙනවා 10% බැංකු ණය 50,000යි. මුළු වගකීම් අහන්නේ. මුළු වගකීම් හැදෙන්නේ ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. ජංගම වගකීම් අපි හොයාගත්තා. හරි. බැංකු ණය 50,000යි ඒ ජංගම නොවන. ජංගම වගකීම් කලින් ප්‍රශ්නේ අපි හදාගත්තා. ජංගම වගකීම්. බලන්න පුතේ ජංගම වගකීම් කීයක්ද ආවේ 1,50,000ක්. හරි. කීයද එහෙනම් මුළු වගකීම් 1,55,000යි. හරි. පිළිතුරු අංක 1 1,55,000යි. හරි. ප්‍රශ්න අංක 39 මෝටර රථවල ධාරණ වටිනාකම අන පිරිවැයෙන් මේ බලන්න පිරිවැය ඍණ සමුච්චිතශය. එතකොට තමයි පුතේ ඉන්නේ ධාරණාගය. පිරිවැය ඍණ සමුච්චිතශය. බලන්න මෝටර රථවල පිරිවැය කීයක් අපිට දීලා තිබ්බද? මේ බලන්න මෝටර රථවල පිරිවැය ලක්ෂ 2යි. හැබැයි ආරම්භයේ ෂය වෙන් කරලා තිබ්බා 60,000ක්. මේ අවුරුද්දේ ෂය වුණා පුතේ 20,000ක්. ඒතොර 60,000යි 20,000යි ඔක්කොම ෂය කීයද? 80,000යි. එහෙනම් මෝටර රථ ලක්ෂ 2යි පිරිවැය ලක්ෂ 2යි සමුච්චිත ෂය 80,000යි. කීය ධාරණාගය 1,20,000යි. පැහැදිලිද? අන ධාරණාගය 1,20,000යි. පිළිතුරු අංක 3. පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු වුණාම තමයි ධාරණාගය එන්නේ. මේ අවුරුද්ද ෂය ප්‍රමාණයට වර්ෂයේ ෂය එකතු වුණාම තමයි සමුච්චිත ෂය හැදෙන්නේ. ප්‍රශ්න අංක 40 අවසාන එක 2019 12:31 දිනට ව්‍යාපාරයේ හිමිකම වන්නේ අන 12:31 දිනට හිමිකම. බලන්න ආරම්භක ප්‍රාග්ධනය කීයක් දීලා තියෙනවද කියලා අපිට ගානේ. මෙන්න බලන්න පුතේ ප්‍රාග්ධනය ලක්ෂ 2යි. ප්‍රාග්ධනයට ලාභයක් නම් එකතු කරනවා පුතේ, අලාභයක් නම් අපි අඩු කරන්න ඕනේ. සුද්ධ අලාභයක් අපිට ආවේ. එහෙනම් ඒක අඩු කරන්න ඕනේ. ගැනිලි තිබ්බොත් ගැනිලිත් අඩු කරන්න ඕනේ. බලන්න ගානේ ගැනිලි අපිට දීලා නැහැ. හරි. එහෙනම් ප්‍රාග්ධනය ලක්ෂ 2යි. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 2යි. එකෙන් අඩු කරනවා අපි සුද්ධ අලාභයක් ආවේනේ. සුද්ධ අලාභය. බලන්න සුද්ධ අලාභය. කීයක් ආවද අපිට අලාභය? 32,500යි. අඩු කරන්න තියෙන්නේ 7යි 9න් 3ක් 6යි. හරි. 1,67,500යි. හරි. පිළිතුරු අංක 3. හරි. ඔන්න එහෙනම් දරුවනේ අපි අවසාන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා.
ප්‍රශ්න 8ම අහලා තිබ්බේ ශේෂ පිරික්සුම ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන වලට අදාළව තොරතුරු කීපයක් දීලා දලලාභය විකුණුම් පිරිවැය ඔන්න ඔය කියන විචල්යන් නේද? ජංගම වගකීම්, ජංගම නොවන වගකීම් ඔය දේවල් තමයි අහලා තිබ්බේ. හරි. එහෙනම් බලන්න අපි 2020 සම්මන්ත්‍රණ ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි මේ ප්‍රශ්නේ දාලා විචල්යනුත් පැහැදිලි කරා මේ අවස්ථාවේදී. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙකන්ඩ් පේපර් එක සම්බන්ධයෙන් සාකච්ඡා කරමු.